වික්ටෝරියා ජලාශය විවෘත කිරීම උදාර වාරිමාර්ග ඉතිහාසයක් ඇති ලක්ජනතාවගේ ස්වර්ණමය අවස්ථාවක් හැටියට මට විස්තර කරන්න පුළුවන්. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට සහභාගී වුණ ලාංකික සහ බ්‍රිතාන්‍ය සේවකයන්ට අප රටේ ජනතාවගේ ස්තුතිය මා මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. මුදලින් පමණක් නොව උපදෙස් ලබා දීමේදීද අපට බෙහෙවින් සහයෝගය දුන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව මා මේ අවස්ථාවේදී ඉතාම ස්තුතිපූර්වකව මතක් කරන්න කැමැතියි. ඒ අතරම ලාංකික ජනතාවගේ ස්තුතිය සහ ප්‍රණාමය බ්‍රිතාන්‍ය ආණ්ඩුවටත් බ්‍රිතාන්‍ය ජනතාවට මා මේ අවස්ථාවේදී පුද කරනවා. මා මේ අවස්ථාව සඳහන් කරන්නට කැමති අප ජනතාවගේ සිහිනයක මල් පිපුණ අවස්ථාවක් හැටියට. සැබවින්ම ඒ කඳුලින් ලියවුණු යුගය මෙපමණ කඩිනමින් නිමවේ යයි ඔවුන් නොසිතුවා වන්නට ඇත. ගරු මහා සංඝරත්නයන් අවසරයි, පූජ්‍ය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි, බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් අගමැතිනියගෙන් අවසරයි, කතානායකතුමනි, ගාමිණී සනායක ඇමතිතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි, මනුස්ස ඉතිහාසයේ මෙච්චර කෙටි කාලෙකින් එක ජලාශයක එක රාජ්‍යයකින් පරිත්‍යාගයක් වශයෙන් වෙන රාජ්‍යයක අයිති මහජනයාගේ ප්‍රයෝජනයට ඇති වුණ ජලාශය වික්ටෝරියා බැම්මෙන් කියලා අපි පිළිගත යුතුයි. ඒ නිසා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාද සමාජවාද ආණ්ඩුව සහ මහජනයා වෙනුවෙන් මේ අවස්ථාවේදී මාග්‍රට් තැචර් අගමැතිනිය සහ ඒ අගමැතිනියගේ ආණ්ඩුවටත් ඒ අගමැතිනියට ප්‍රථම හිටපු ආණ්ඩුවලටත් බ්‍රිතාන්‍ය මහජනයාටත් මම ස්තුති කරන්න සතුටුයි. ඒ වගේම අපි පිළිගත යුතුයි ජලය තමයි ප්‍රාණය. මේ වැවෙන් ලැබෙන ජලය අද ජීවත් වෙන මනුෂ්‍යයන්ට පමණක් නොවේ, අනාගතයේදී බලාපොරොත්තු වෙන මනුෂ්‍ය සංඛ්‍යාවකට ජීවිත ලැබෙයි. මේ ස්තුතිය කරන අවස්ථාවේදී මේ ජලාශය හැදීමට උදව් කරපු ලංකාවේ සියලු දෙනාටම ලාංකීකයෝ සහ ජාත්‍යන්තර පිරිසට ගාමිණී සනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මම ස්තුති කරන්න සතුටුයි. Venerable Sirs, Honorable Margaret Thatcher, Prime Minister of the United Kingdom, Honorable the Speaker, Honorable the Gamiණී Sanayaka Minister, Honorable Ministers, Members of Parliament, ladies and gentlemen, never in the history of the human race has water been collected in one spot, in one reservoir, as the gift of one nation for the benefit of another nation in so short a time as has been accomplished by the making of this Victoria Dam. On behalf of the government and the people of Sri Lanka, since you have provided them water, those living today and those to live tomorrow, and since water is life, I give you our sincerest thanks.
to you, Madam Margaret Thatcher, your predecessors in office, and to the people of the United Kingdom. I thank you. සෙත් පිරිත් සජ්ජායනා කරද්දී වේදිකාවේ විශේෂ ආලෝකය දැල්වෙන අතර සමහරට දකින්නට ඇති එලිමහනේ විවිධ වර්ණ වලට අයත් බැලුන් දහසක් පමණ අහස්ගත වූ ආකාරයේ ජනතාවගේ ප්‍රීතිය ප්‍රකාශ කිරීමට මේ වැදගත් අවස්ථාව සැමරීමට ඒ කියන්නේ වික්ටෝරියා බලාගාරය ක්‍රියාත්මක අවස්ථාව. මහා සංඝරත්නයේ අවසරයි, ගෞතර පූජක පක්ෂයෙන් අවසරයි, අතිගරු ජනාධිපතිතුමනි, මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යතුමිය මාග්‍රට් තැචර් මහත්මියනි, තානාධිපතිවරුනි, ගරු ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, මා වචන ස්වල්පයක් පමණක් සිංහලෙන් කතා කරන්නට මේ අවස්ථාවේ තීරණය කෙරේ. මේ තෙල්දෙනිය මිටියාවත තුල ජීවත් වන්නා වූ විශාල ජන කොටසක් මේ වික්ටෝරියා ජලාශය විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටින බව මට තේරෙන නිසයි. දැනට අවුරුදු 4මාරකට පෙර අපි මේ අතිවිශාල කාර්යය ආරම්භ කරා. ඒ කාර්යය ආරම්භ කිරීමට අපි තීරණය කෙරේ වර්තමාන ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා අවුරුදු 30කින් නිම කරන්නට තිබුණු මහවැලි ව්‍යාපාරය අවුරුදු 6ක 7ක කෙටි කාලයක් තුල ක්‍රියාත්මක කළ යුතුයි කියලා තීරණයක් ගත්ත නිසායි. ඒ තීරණය ගත්තා සිට අද දක්වා කඩිනම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අප රටේ ඉංජිනේරුවරු, නිර්මාණ ශිල්පීන් මුළු ජාතියම ඉදිරියට පෙළඹුණා. වික්ටෝරියා ජලාශය කඩිනම් මහවැලි ව්‍යාපාරේ මුදුල් මල් පෙත්ත කියලා විස්තර කරාට වැරැද්දක් නැහැ. මෙම ජලාශය නිසා වියලි කලාපයේ ඉඩම් මක්කර 1,12,000කුත් විදුලි බලයෙන් මෙගවොට් 210ක් නිෂ්පාදනය කරන්නට අපට අවකාශය ලැබෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේ මුදල අපට ලබා දුන්නේ ණයක් හැටියට නොව මිත්‍ර රටවල් දෙකක් අතර තිබෙන සුහඳ මිත්‍රත්වය උඩ විදේශීය මුදල් ප්‍රමාණය අපට පරිත්‍යාගයක් හැටියට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පුද කරා. මා මේ අවස්ථාවේ මහවැලි අමාත්‍යාංශය වෙනුවෙනුත් අපේ ආණ්ඩුව වෙනුවෙනුත් මෙවැනි උපකාරයක් අපට කරන්නට ඉදිරිපත් වුණ මාග්‍රට් තැචර් අගමැතිතුමිය ඇතුළු බ්‍රිතාන්‍යයේ ආණ්ඩුවට සහ ජනතාවට මගේ හදපතුලින් ස්තුති කරන්නට කැමැති. ඒ වගේම පරම්පරා ගණනක් මේ නිම්නේ ජීවත් වූ දුම්බර මිටියාවතේ ජීවත් වුණ ජනතාවට තමාගේ නිජබිම් අත්හැර අලුත් ප්‍රදේශවලට ගමන් කිරීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වීම ගැන අපේ ජනාධිපතිතුමාගේ සහ අපේ ආණ්ඩුවේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම මේ වික්ටෝරියා ජලාශය ඉදි කිරීමට ඉදිරිපත් වූ විවිධ සමිති සමාගම් වලට අපේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමැති. මා බලාපොරොත්තු වෙනවා වික්ටෝරියා වැනි ජලාශ විවෘත කිරීමෙන් මේ මාසේ මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ කොත්මලේ ජලාශය විවෘත කිරීමෙන් ලබන අවුරුද්දේ ජූලි මාසයේ රන්දෙනිගල ජලාශය විවෘත කිරීමෙන් විශාල පරිවර්තනයක් අපේ රටේ ගම්බද පළාත්වලට සිද්ධ වෙයි කියලා. මුළු රටටම වුවමනා කරන විදුලි බලය සැපයීමට ලබන සතවර්ෂය උදා වෙන තෙක් අපේ ජනතාවගේ කුසගින්න නිවන්නට
මේ කඩිනම් මහවැලි ව්‍යාපාරය සමත් වෙනවා. මෙවැනි මැතිනියනි කැනේඩියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මැකචන් මැතිතුමනි, තානාධිපතිවරුනි, ඇමතිවරුනි, නියෝජ්‍ය ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, දයාබර සහෝදර සහෝදරියනි, අද දින කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කරන්නා වූ යෝධ ජලාශ අතරින් ප්‍රථම යෝධ ජලාශය වන මාදුරුවේ ජලාශය විවෘත කිරීමේ උත්සවයේදී ගුවන් විදුලි සංස්ථාව මතක් කරා මට දැනට අවුරුදු 3මාරකට පෙර අතිගරු ජනාධිපතිතුමාට එම ජලාශය ඉදි කිරීමට මුල්ගල තැබූ අවස්ථාවේදී මා එතුමාට ආරාධනා කර හැටි සුළුවෙන් මට මතක් කරන්න. ගරු ජනාධිපතිතුමනි, දැනට අවුරුදු 3මාරකට පමණ පෙර ඔබතුමා වෙඩිල්ලක් පත්තු කර මේ ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කරා. එදා සිට අද දක්වා පසුවුණු කාල සීමාව එක දීර්ඝ දවසක් වගේ. අද ඔබතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ කැනේඩියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමාගේ දෑතින් ඒ සොරව විවෘත කොට මහා දිය ධාරාවක් දකුණු යුරේ යෝධැල හරහා ගමන් කරන්න තමුන්නාන්සේලා නිදහස් කරා. මේ ජලාශය ඉදි කරපු නිසා ඒ ජලාශයේ ගබඩා වන වතුරින් දකුණු යුරේ යෝධ ඇල හරහා වතුර පිටත් කොට අක්කර 45000ක් පමණ වං යුරේ ඇල අවසාන වූ විට ඒ තුලින් වතුර නිදහස් කොට අක්කර 70000ක් පමණ සම්පූර්ණයෙන්ම ඉඩම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක පවුල් 1,50,000ක් පමණ පදිංචි කොට ගොවිකම් කරමින් තමාගේ අහිංසක අසරණ ජීවිකාව උසස් තත්වයකින් පවත්වාගෙන යෑමට අද තමුන්නාන්සේලා මේ ආරම්භ කරපු ජලාශය ප්‍රධානයෙන්ම හේතුවක් වෙනවා. මේ ජලාශය විවෘත කිරීම කරුණු දෙකක් නිසා වැදගත් වනවා. පළමුවෙනි කරුණ අපි කාටත් මතක් කරනවා මේ ජලාශය විවෘත කිරීමෙන් කඩිනම් මහවැලි ව්‍යාපාරයේ කටයුතු කාලෝචිතව බලාපොරොත්තු වුණ ඉලක්කවලට ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වී තිබෙනවා කියලා. දෙවෙනි කරුණ නම් මෙම ජලාශය ඉදිකරන ස්ථානය අලුත් වේල්ල හැදූ ස්ථානය අසලම අප දකුණෙන් පරණ යෝධ වේල්ල අපට පේන්න තිබෙන නිසා අපට මතක් වෙනවා මේ අලුත් වර්තමාන ශාස්ත්‍රීය තාක්ෂණික දියුණුව තුළින් ඉදි කරන්නා වූ මේ යෝධ ජලාශ සහ වැඩ කටයුතු තුළින් අපි සැබෑවින්ම අපි අපේම අතීතය සොයාගෙන ආපසු යනවායි කියලා. එහෙමනම් කඩිනම් මහවැලි ව්‍යාපාරය අපේ
ඉතිහාසය නැවත වරක් ආරම්භ කිරීමක්. මේ කරුණු දෙක නිසා මාදුරාවේ ජලාශය විවෘත කිරීම අපේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක් බවට කිසිම සැකයක් නැහැ. ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, කැනේඩියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමනි, එදා තමුන්නාන්සලා සහභාගී වී මේ ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කරාට පසු අපි නොයෙකුත් වැඩ කටයුතු වලට සහභාගී වී තිබෙනවා. තමුන්නාන්සේගේ නායකත්වයෙන් අපි මැතිවරණ දෙකකට සහභාගී වී තිබෙනවා. එකක් තමුන්නාන්සේම මේ රටේ මහ ජනතාවගේ සර්ව ජන ඡන්දෙන් මේ රටේ ප්‍රධානම නිලයට පත්වීමට අප පක්ෂ ඉදිරිපත් කොට අපි හැම කෙනෙක්ම සහභාගී වී තමුන්නාන්සේට ජයග්‍රහණය අත්පත් කර දුන්න ජනාධිපති මැතිවරණය. ඊට සුළු කලකට පසු තමුන්නාන්සේගේ නායකත්වයෙන් අපි මේ රටේ ජනතාවට බරපතල ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අපි අවුරුදු 6ක් මේ රටේ පාලනය කරමින් කරපු සංවර්ධනය තව දුරටත් කරගෙන යනවද කියන තීරණය ජනතාවට ඉදිරිපත් කරමින් පවත්වපු ජනමත විචාරණය. ඉන්පසුව අතුරු මැතිවරණ 18කිනුත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කොට සැබෑවින්ම මේ රටේ ජනගහනය අනුමත කරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තව දුරටත් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මේ කාල සීමාව අතරතුර අපි මදුරුවේ වැඩ කටයුතු අවසන් කරා. We both survived. We, through our colonial heritage and the upheavals of a post-independence age, and you, through two tragic and expensive world wars and the dismantling of an empire. And we both have lived to see another age, a new age of science and technology, the age of computers, of satellites, the age of a new industrial revolution. We come today to an age of promise and potential, an age of partnership which made Victoria the possibility and the reality. An age when a project such as Victoria is not merely a dream, but a dream realized. An age when Victoria has entered our language not as the name of a distant and a dead monarch, but the source of pulsating energy and life-giving water. This is what Victoria would always be, a symbol of progress, of dynamism and creativity, a symbol of partnership. When the British broke in and opened this land, it was to introduce the plantation economy, which itself was the result of much dynamism and creativity. Starting nearly 150 years ago, the new economy converted nearly 1 million acres of land into tea and rubber plantations. The plantation economy displaced the indigenous people from their soil and brought in the new dimension of indented labor. Yet, the plantation economy brought about other changes as well. Banking and commerce was developed. Brokering and agency houses came into being. The railways were laid. Legislation was brought regulating industry, trade and commerce. This country stepped into the age of commerce. Thus, was set in motion the path to a new way of life, breaking off old feudal patterns. Those changes were inexorable and inevitable. Some of the socio-economic problems that were created remain unresolved. We are aware that we cannot escape the consequences of this immediate past. However, it is a manner of unraveling, of solving those problems that offers a key to our future success. It is here that Victoria is a symbol of that future, the symbol of a possibility of moving ahead, of easing the burden of that past. If the plantation economy introduced a major social change, Victoria signals another and a much vaster change.
If the plantation economy enfeebled the peasantry, the Victoria and the Mahavali scheme gives them a new life. Victoria and the Mahavali opens the way for Sri Lanka, for the peasantry of Sri Lanka, for the rural heartland of Sri Lanka to enter the modern world of production and exchange. Madam Prime Minister, your presence here today is the best proof that inasmuch as Britain was responsible for the introduction of the plantation economy, Britain is a major partner in the introduction of the new Mahavali economy, the aim of which is the upliftment of the rural masses of our country. Victoria gives more than water. It gives power and energy. Madam Prime Minister, the power station you commissioned today is the largest single source of power in this country. Victoria is the key to future rural electrification. There will be no other hydropower station in the future which can generate more power than this. While offering the promise of a newly energized rural sector, Victoria brings hope to industry. It ends a period of regular power shortages and brings a greater certainty in the planning for future development. On this occasion, Madam Prime Minister, I wish to thank, in a system such as yours, where there is, like Sri Lanka, a multi-party system, all the political leaders of the United Kingdom for the singular resolve with which they supported the Victoria project. To you, Madam Prime Minister, my special thanks are due for personally handing over to our Prime Minister, Mr. Premadasa, your government's endorsement of aid to the Victoria project. What you see now is what that aid realized. I wish to convey my appreciation to Dame Judith Hart, who expressed forcefully and eloquently the commitment of the United Kingdom to the Third World and particularly to Sri Lanka. It was a commitment to democracy on the premise that it was through economic development alone that freedom and democracy can survive. My thanks are due to Mr. Neil Martin and Mr. Timothy Raisin, ministers in charge of overseas development in your government, for carrying the Victoria torch undiminished. My thanks are also due to David Hopper, the Dufty champion of multilateral development assistance, who has been with us both in spirit and in person, encouraging us and seeing for himself the progress of the Mahavali through its new course. I wish to record the gratitude of our government to all those who left the valley so willingly to make way for the Victoria project. They have sacrificed a priceless heritage. To the engineers and the consultants, the contractors, local and foreign, who sweated it out to build the Victoria edifice, we owe our lasting tribute. Theirs was a supreme effort, and at the end of it all, they have the satisfaction of seeing a job well done. The Britishers and the Sri Lankans made an excellent team, and it is my hope that these friendships will bind our two countries still closer together. Madam Prime Minister, Victoria is a result of a rare and mature relationship. The relationship between a former ruler and a once ruled, which has endured the test of years. A maturity gained through the strains of the post-colonial period. Victoria will always remain the most tangible embodiment of this lasting relationship between the United Kingdom and Sri Lanka. Ye hours do fly, full soon we die. In time secure, ye house and hill alone endure. Madam Prime Minister, these words are from an inscription of your country residence, Chequers. It will be true to say that when we are all gone, this dam, this mighty edifice of our friendship alone will endure. This will be our legacy for the future. Thank you. මිරිසවැටිය චෛත්‍ය රාජානන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධව වැදගත් දිනයක් උදා වෙනවා. ඒ දින මිරිසවැටිය චෛත්‍ය රාජානන්ගේ හතරැස් කොටුවේ ධාතු නිධානය කිරීමේ උත්සවය පැවැත්වීමට මිරිසවැටිය ප්‍රතිසංස්කරණ සභාව ගිය වසර තීරණය කළා. මේ රටේ බෞද්ධ ආගම අදහන
බහු ජනතාව එදින දහස් ගණනින් මේ උත්සවයට පැමිණීම කිසිම සැකයක් නැති කරුණක් බව මා හොඳින් දන්නවා. මේ උත්සවය සම්බන්ධව මම ඊටාම සුළුවෙන් වචන ස්වල්පයක් අපේ රටේ බෞද්ධ ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකාවේ පරමාධිත්වය සහ ස්වාධීනත්වය ගරු කරන හැම පුරවැසියෙකුටම මතක් කරන්නට කැමැති. අපේ රට පරසතුරන්ගෙන් නිදහස් කරගත්ත දුටුගැමුණු වීරවරයන් විසින් ඉදි කරන ලද ප්‍රථම චෛත්‍ය මිරිසවැටිය චෛත්‍යයයි. මහා වංශයේ සහ තූපා වංශයේ එතුමාගේ මේ ක්‍රියාදාමය සඳහන් කර තිබෙනවා. එතුමාගේ ඒ වීර ක්‍රියාවට පෙර රට එලාර රජතුමාගේ පාලනයෙන් නිදහස් කර ගැනීමේ සටනේදී හමුදාව පෙරටු කරගෙන ගමන්ගත් සෙංකෝලයේද මේ චෛත්‍යරාජානන් තුල නිදහන් කර තිබෙන බව මහා වංශය සඳහන් කරනවා. එම නිසා අවුරුදු ගණනාවක්ම නටඹුන් හැටියට පත්ව තිබුණු මේ චෛත්‍යරාජානන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊටාම දියුණු සංවර්ධන යුගයක අවසන් කිරීමට වාසනාව ලැබීම මා කල්පනා කරනවා ඊටාම උචිතයි කියා. ප්‍රතිසංස්කරණ සභාවේ සභාපතිවරයා හැටියට මා මේ අවස්ථාවේදී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නට කැමැති. එනම් තමාගේ පුද්ගලික වස්තුවක් හැටියට සලකන හෝ සම්ප්‍රදානුකූලව පවුලේ වස්තුවක් හැටියට තමා ළඟ තිබෙන බෞද්ධ ධාතු සහ ධාතු කරඬු නිදහන් කිරීමට අපේ රටේ බෞද්ධ පින්වතුන් කැමති නම් මේ අවස්ථාව මිරිසවැටිය චෛත්‍යරාජානන් වහන්සේගේ තුල නිදහන් කිරීමට ඉදිරිපත් වෙන්නට කියා කරන ඒ ඉල්ලීමයි. මෙවැනි අවස්ථාවක මගේ විශ්වාසය අපේ රටේ බෞද්ධ ජනතාව ඉතිහාසය නැමැති ගංගාව එනම් අවුරුදු 2500ක කාලයක් තුල බෞද්ධ ආගම බෞද්ධ ශාසනය සහ අපේ රටේ බෞද්ධ ජනතාව එක ගමනක් එනම් අපේ රටේ වාරි සහ කුෂි ඉතිහාසය වැවයි දාගැබයි කෙතයි යන සංකේත තුල ගමන් ගත්තාත් මෙන් ඒ ඉතිහාසය අලංකාර කරන මිරිසවැටිය චෛත්‍යරාජානන් වහන්සේ රටේ ස්මාරකයක් හැටියට සලකලා මේ පොසොන් පෝ දින ඒ පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීමට සහභාගී වෙන්නට කියන මගේ ප්‍රාර්ථනාවයි. ඒ ප්‍රාර්ථනාව රටේ ජනතාවට ඉදිරිපත් කරමින් මේ චෛත්‍යරාජානන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියටත් සාර්ථක කර ගැනීමට මුදලින් සහ වෙනත් ක්‍රමවලින් අපට උදව් කරන්නට පුළුවන් නම් අවංකව සහ හදවත පිරිසිදුව ඉදිරිපත් වෙන්නට කියා ඉල්ලමින් මා මේ ප්‍රතිසංස්කරණ සභාවේ සභාපතිවරයා හැටියට මේ කටයුතු මේ දක්වා සාර්ථකව කර ගැනීමට විවිධ ආකාරයෙන් මට උදව් කරපු ලොකු කුඩා දුප්පත් පොසත් හැම කෙනෙකුටම මගේ අවංක ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමැතියි. තමුන්නාන්සලා ඔක්කොම නැටුවා. තමුන්නාන්සලා කල්පනා කරනවා ඇති තමුන්නාන්සලාට බොහොම හොඳට නටන්න පුළුවන් කියලා. නමුත් මම පැහැදිලිව කියන්න කැමති තමුන්නාන්සලා ඔක්කොටම වැඩිය හොඳට
නටන්න පුළුවන්නේ අපේ වේදිකාවේ ඉන්න ජනාධිපතිතුමාට කියලා. හැබැයි ප්‍රශ්නයකට තිබෙන්නේ අපට මේ රෙදි ඇඳගෙන නටන්න බෑ. නමුත් තමුන්නාන්සලාගේ අභියෝගයක් තියෙනවා නම් ලබන අවුරුද්දේ අපි ඒකත් කරන්න කැමති බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අද තමුන්නාන්සලාට උතුරේ පීදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා බස්නාහිර කොළඹ සිට නැගෙනහිර වෙරළේ මඩකලපුව දක්වා මේ රටේ හතරදිව් භාගයේ ජීවත් වන හැම තරුණයෙකුටම තරුණියෙකුට එක භූමියකට රැස්වීමට වරප්‍රසාදය දුන්න රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාට අපේ කෘතගුණ මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ යුතුයි. අපි අතර ಜಾති ભેදයක් නැහැ. අපි අතර ආගම් ભેදයක් නැහැ කියන අවේදී අදිස්ථාන කළ ගත යුතුයි. මට ආරංචි කියවන රන්දනිගල ජලාශයයි. එතුමාගේ නායකත්වයෙන් වැඩි කලක් යන්නට පෙර කොත්මලේ ජලාශය හදන්න, වික්ටෝරියා ජලාශය හදන්න, මදුරුවේ ජලාශය හදන්න, රන්දනිගල ජලාශය හදන්න, දකුණු යුරේ යෝධ ඇල හදන්න, මිනිපේ අලුත් අමුණ හදන්න, මේ ජලාශවලට අදාළ විදුලි බල මධ්‍යස්ථාන හදන්න, පරියේෂණ කරන්න, උල්ලිටිය හදන්න, රත්කින්ද හදන්න, ලොග්ගල්ලෝයේ ජලාශය හදන්න, හෙපොල්ලෝයේ ජලාශය හදන්න අපට මුදල් ලෝක බැංකුවෙන් සහ අපේ මිත්‍ර රටවල් වලින් ලැබුණා. මේ හැම වැඩ කටයුත්තකටම වඩා විශාලම ජලාශය තමයි අද අපි වැඩ ආරම්භ කරන රන්දනිගල මහා ජලාශය. මේ ජලාශය ඉදි කරන්න රුපියල් දසලක්ෂ 3500ක් බටහිර ජර්මනියේ මුදලින් ඩොයිෂ්මාර්ක්ස් දසලක්ෂ 400ක් අපට ලබා දුන්නේ බටහිර ජර්මන් ආණ්ඩුවයි. මම අපේ ගරු ඇමති මණ්ඩලය වෙනුවෙන් අපේ රට වෙනුවෙන් මේ කටයුත්ත බාරව ඇමතිවරයා හැටියට අපේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැති බටහිර ජර්මන් ජාතියට මේ වාගේ කාර්යයකට අපට උදව් දීම ගැන. මේ ස්ථානයේ ඉදි කරන ජලාශය අඩි 308ක් උසයි. රන්දනිගල කඳුවැටිය හරහා අඩි 308ක් උස අඩි 1600ක් පළල මහා ජලාශයක් තව අවුරුදු 4කින් හදලා අවසන් කරනවා. එම ජලාශය හැදීම නිසා මහ ජනතාව වැඩි වශයෙන් පදිංචි නොවන ඉඩම් අක්කර 5500ක් වතුරට යට වෙනවා. මෙම ජලාශය මහවැලි කඩිනම් ව්‍යාපාරේ විශාලම ජලාශය වන අතර සේනනායක සමුද්‍රයට පමණක් දෙවන වන ජලාශය වෙනවා. නමුත් සේනනායක සමුද්‍රයේ ගබඩා කරන්න බලාපොරොත්තු වන වතුර ප්‍රමාණය කිසි කලයක ගබඩා කරන්න බැරි වුණා. ඒකට අවශ්‍ය ජලය ලැබුණේ නැති නිසා. නමුත් මේ මහවැලිය හරහා හදන වේල්ල අවුරුද්ද මුළුල්ලේම ජලයෙන් පිරීලා රජරට ශාස්ත්‍රීයකමත් කරලා අපේ ගම්වලට වමනා කරන විදුලි බලය නිෂ්පාදනය කරලා කඩිනම් මහවැලි ව්‍යාපාරයේ සඳහන් ඉඩම් අක්කර 3,50,000ක් පමණක් නොව ඉන් එහාට මීඔයේ නිම්නයේ සහ රජරට ඉඩම් අක්කර තවත් ලක්ෂ ගණනකට වතුර සපයන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මෙවැනි
අනාගතයක් කරා තමයි අපි ඔක්කොම එකට අත්වැල් බැඳගෙන ගමන් කරන්නේ. දිසනක මැතිතුමනි අදින් ඇරපුණු ජනාධිපති සටන ඔබතුමා ජනතාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ ආකාරයකටද? ප්‍රධාන වශයෙන් මා ජනතාවට දෙන පණිවිඩය මේ පුංචි රට සමගි සම්පන්නව 21 වෙනි සතවර්ෂයට ගැලපෙන සංවර්ධන ව්‍යායාමයන් තුලින් දකුණු ආසියාවේ දියුණු රටක් හැටියට පරිවර්තනය විය යුතුයි කියන පණිවිඩයයි. ඒ පණිවිඩය දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හැටියට කටයුතු කොට ඉන්දු ලංකා ගිවිසුම වැනි සංකීර්ණ දේශපාලන පද්ධති සකස් කොට අපේ රටේ ජනතාව උතුරු දකුණ නැගෙනහිර බස්නහිර මධ්‍යම කඳුකරයේ විවිධ ජාතීන් විවිධ ආගම් විවිධ කුල මූණපාන ඒ වැදගත් ප්‍රශ්න දේශපාලන ක්ෂේත්‍රයේ තුලින් පොදු ජනතා ව්‍යායාමයක් හැටියට විසඳාගන්නේ කෙසේද කියන ප්‍රශ්න මහ ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ වේදිකාව තුලින් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය කිරීම සම්බන්ධව ඔබට යමක් කියන්න පුළුවන්ද? අද මේ රටේ විශාලතම පරණම දේශපාලන සම්ප්‍රදාය එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය තමයි තනියම ලක්ෂ 35ක් ගන්න පුළුවන් පක්ෂය. මට විශ්වාසයි ඒ ශක්තිය තුලින් එක්සත් ජාතික පක්ෂයට සහ මට අවශ්‍ය කරන ජයග්‍රහණය ලබා ගන්න. හැම අපේක්ෂකෙම කියන්නේ Taman දිනනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දිනුම අවශ්‍යයි. නමුත් දිනුම අවශ්‍යයි වගේම යම්කිසි සදාචාර ගරුක දේශපාලන පද්ධතියකුත් අවශ්‍යයි. හැම අපේක්ෂකයෙක්ම දිනුම අපේක්ෂා කරනවා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍ර ක්‍රමය තුල තරංගයකින් රටේ ජනතාවට අයිතිවාසිකමක් හැටියට ලැබී තිබෙන තෝරන තමාගේ කැමැත්ත අනුව ක්‍රමය තුලින් එවැනි ප්‍රතිඵලයක් ලබා ගන්නට සිද්ධ වෙන නිසායි. එසේ නැත්නම් තනිවම මම තමයි හොඳම අපේක්ෂකයා මම තමයි හොඳම පාලකයා මට පමණයි පුළුවන්නේ මහ ජනතාවගේ උන්නතිය ලබා දෙන්න මම තමයි ජයග්‍රාහී ඉලක්කය කරා ගමන් කළ යුතු එකම පුද්ගලයා කියලා ප්‍රකාශ කිරීම ආඥාදායකත්වයට තුඩු දෙන ස්ථාවරයක්. Breaking ceremony was performed, made, if I might say so, a very lengthy, a very deep, and a very meaningful analysis of what this joint venture
is all about. It was with his predecessor, the Minister for Economic Cooperation of the previous government, Dr. Rainer Offergold, that we initially agreed that this project, namely the Randenigala Dam and the associated works, should be financed by the Federal Republic of Germany. To be precise, it was in March 1978. Even before the detailed designs had been undertaken, when all that we had was the basic outline of the accelerated Mahaveliganga program, that the Federal Republic of Germany, acting in a true spirit of cooperation, decided that they would come forward to undertake this massive task in order to help the peoples of Sri Lanka. Was among the many speakers who addressed the rally. Speaking on the occasion, he said that he intends launching a host of employment projects centered around the Galle Harbour and the Koggala Free Trade Zone. Colombo next Saturday. The remains now lie at his Halfordhouse Gardens residence. Mr. Dissanayaka's remains were brought from Jayaratna Florists, Borella, to his residence this evening. A large crowd had gathered to pay their respects to the late leader. Mr. Gamini Dissanayaka was assassinated at a campaign rally held at Grand Pass, Colombo by a bomb which exploded at around 12:15 a.m. According to eyewitnesses, Mr. Dissanayaka had concluded his speech and was walking to leave the gathering prior to his departure when the explosion occurred. Minister of Information, Tourism and Aviation, Dharmasiri Senanayaka, has been put in charge of funeral arrangements on behalf of the government. The Ministry of Home Affairs and provincial councils will coordinate. Several ministers, led by Prime Minister Mrs. Chandrika Bandaranayake Kumaratunga, called on Mr. Dissanayaka's residence and condoled with Mrs. Dissanayaka this evening. A large number of opposition MPs were also present. Veerasinghe Malli Marachi, former Chief Minister of the Northwestern Province and Member of Parliament G.M. Premachandra, General Secretary of the UNP Dr. Gamini Vijayasekara, and the UNP organizer for Colombo North Mr. Christy Pereira were among those killed. 44 of the dead, among them 6 police officers, have been identified. Thank you.
විපක්ෂ නායක ගාමිණී දිසානායක මහතා තොටළඟ ප්‍රචාරක රැලියක් අසල සිදු වූ බෝම්බ පිපිරීමකින් මිය යයි. බෝම්බ පිපිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුවිය. මියගිය පිරිස 75කට අධික බව පොලිසිය පවසයි. පසුගිය ඔක්තෝබර් 24 වන දින රූපවාහිනී සංස්ථාව විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඇන්ඩ්‍රු දිසානායක මහතාට සහ කුමාරිහාමි වෙලගෙදර සමරතුංග මහත්මියට දාව 1942 මාර්තු 20 වන දින ලයිනල් ගාමිණී දිසානායක නම් පුත්‍රරත්නයක් මෙලොවට බිහිවිය. ඒ දිසානායක පවුලේ දරුවන් 7 දෙනාගෙන් දෙවෙනි දරුවාය. කොත්මලේ මිටියාවත ඔහුගේ නිජබිම විය. ලදරු අවදියේ පටන් ක්‍රීකරු ක්‍රියාශීලී ගාමිණී 1948 ජනවාරි මාස මහනුවර ත්‍රිත්ව විදුහලට අධ්‍යාපනය සඳහා ඇතුළත් කරනු ලැබිය. පාසල් අවදී කාලේ කැපී පෙනෙන දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. 1961 දී නීති විදුහලට ඇතුළත්ව 1966 දී නීතිවේදියෙකු වශයෙන් තම වෘත්තීය ජීවිතයට පිවිසියේය. 1968 දී වජිරා ශ්‍රීමති ලේනදුව මෙනවිය සමග විවාහ ජීවිතයට පා තැබුවේය. ගාමිණී නවීන් මයන්ත නම් පුතුන් දෙදෙනෙකුගේද වරුණි තාරිකා නම් දියණියකගේද ආදරණීය පියෙක් විය. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාශීලී බුද්ධිමත් තරුණ නායකයෙකු ලෙසින් ගාමිණී දේශපාලනය පිළිබඳ කරුණු ප්‍රගුණ කළේය. ගාමිණී 1970 මහමැතිවරණයෙන් නුවරඑළිය ආසනය ජයගත්තද ඒ සඳහා වූ ඡන්ද පෙත්සමින් පරාජයට පත් වී නැවත 1971 එම සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන අභියෝගාත්මක මහවැලි ව්‍යාපෘතියයි. ඔහු එය නිර්භයව බාරගත්තේ. මහවැලි 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 සිරිපද ලස සමනොල සිරසේ සිඹ සිඹ හරිනම් මහවැලි ව්‍යාපාරයේ පරමාර්ථය එක අතකින් අපේ ඉතිහාසයේ නැවත වරක් සොයාගෙන යෑම කියා. මෙතරම් විශාල ජලාශයක් මේ ස්ථානයේම ඉදිකර තිබුණා නම් කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් අපි නැවත වරක් ශාස්ත්‍රීය කරන්නට බලාපොරොත්තු වන්නේ කෙත්බිම් හැටියට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වන්නේ අපේ මුතුන් මිත්තන් අතීතයේදී හාපු වැඩ කරපු ජීවත් වුණ ඉඩම් බව කිසිම සැකයක් නැහැ. නමුත් මෙවැනි යෝධ ව්‍යාපාරයක් අදිෂ්ඨානය සහ චින්තනය පමණක් තිබුණට ක්‍රියාත්මක කරන්නට බැහැ. කඩිනම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අපට නොයෙකුත් ආයතන සහ රටවල් වල උදව්ව වමනා වුණා. නමුත් අප ප්‍රදේශයේ රටවල් වලට ආධාර එතරම් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. එම නිසා තුන්වැනි ලෝකේ නොයෙකුත් ප්‍රශ්න මතුවී තිබුණා. රැකිරක්ෂා ප්‍රශ්නය මේ ප්‍රශ්න වලින් ප්‍රධාන ප්‍රශ්නයක්. ආහාර ප්‍රශ්නය තවත් එකක්. ගෙවල් ප්‍රශ්නය තවත් එකක්. රටේ සංවර්ධනයක් නැතිවීම නිසා ක්‍රමානුකූලව රටේ
රැකිරක්ෂා ප්‍රශ්නයත් උග්‍ර වුණා. තරුණ ප්‍රශ්නය එම නිසා ප්‍රධාන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. අපේ ආණ්ඩුව කල්පනා කරා අපේ රට සංවර්ධනය කරා ගෙන යන්නට අපේ කෘෂිකර්ම අත්තිවාරම තවත් ශක්තිමත් කළ යුතුයි කියා. එම නිසා ඊටාම අභියෝගතා තීරණයක් අපි 1978 බාරගත්තා. මොකක්ද ඒ අභියෝගය? ඒ අභියෝගය කවුරුත් අපහසුයි කියලා කල්පනා කරපු සිහිනයක් මිරිගුවක් කියලා කල්පනා කරපු මහවැලි ව්‍යාපාරය කෙටි කාලෙකින් ක්‍රියාත්මක කිරීමට. අද අතීතයේ කෘෂිකාර්මික රටක් ව පැවති ශ්‍රී ලංකාව නැවතත් ඒ තත්ත්වයට ගෙනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සම්පත වන ජල සම්පත කෘෂිකර්මාන්තයේ නියලුණු ගම් නියම් ගම්වල ගොවීන් අතරේ බෙදා දීමට මහවැලි ගංගා සහ ඊට බද්ධ වූ අනිකුත් ගංගාවන් ක්‍රමානුකූලව ගොවිබිම් වෙත ඇදී යාමට මඟ සැලසුම් කිරීමට ඔහු පුරෝගාමී විය. මේ වැඩපිළිවෙල සාර්ථකව නිමවනු දැකීම ගාමිණීගේ තවත් එක් අභිලාෂයක් විය. දිවාරෑ නොබලා කටයුතු කළ ගාමිණී මහවැලිය තම ශරීරයේ කොටසක් ලෙස සිටීය. වසර ගණනාවක් තිස්සේ රජයේ ඉඩම්වල පදිංචිව සිටි අය හට ස්වර්ණභූමි ව්‍යාපෘතිය මගින් ඉඩම් පරිත්‍යාග කිරීමට ඔහු පෙරමුණ ගත්තේය. මහවැලි ගොවින්ගේ දරුදැරියන් තුළ පවත්නා ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීමට මහවැලි ක්‍රීඩා ආරම්භ කළේය. මේ මහවැලි ක්‍රීඩා තුලින් මහවැලි ගොවිබිම්වල පදිංචි ගොවි දූ දරුවන් තමාගේ දක්ෂකම් ජාතියට ප්‍රදර්ශනය කරනවා. අප රටේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව නැන්වීම සඳහා ගාමිණී කළ සේවය අනුපමේයයි. ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබීම ඔහුගේ උත්සාහයක ප්‍රතිඵලයකි. From the Katunayaka Airport to await the triumphant return of the President of the Sri Lanka Board of Cricket, Mr. Gamini Dissanayake, who attended the meeting of the ICC in England, where Sri Lanka was granted international cricket status. ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල නායකයින් සමග ගාමිණී ඉතා කිට්ටු හිතවත්කමක් දැක්විය. ඒ අතරින් ඉන්දියාව ප්‍රධාන ස්ථානයක් ගනී. හිටපු ඉන්දිය අගමැති රජීව් ගාන්ධි මහතා ගාමිණීගේ නායකත්වය අගය කළ රාජ්‍ය නායකින් අතර කැපී පෙනී. 1985 දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් ගාමිණී ජේ.ආර්. ජයවර්ධන රජයෙන් පසු එළඹි රණසිංහ ප්‍රේමදාස රජය යටතේ වැවිලි කර්මාන්ත ඇමති ධූරයට පත් කරනු ලැබීය. එම අමාත්‍ය ධූරයේ කටයුතුද ඔහුගේ උපරිම ශක්තියෙන් ඉටු කළේය. කවදත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ ගාමිණී දිසානායක මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පිළිබඳව එවකට ජනාධිපතිව සිටි තම පක්ෂ නායක රණසිංහ ප්‍රේමදාස මහතා සමග ඇති වූ මතභේදයන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා දේශපාලන කරළිය කැළඹූ දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමය. එය ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය වෙනස් කිරීමට මුල් විය. ඒ සඳහා ඔහුට සහාය ලබා දුන් ලලිත් ඇතුළත් මුදලි ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මහත්වරුන් සමග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය. එම පක්ෂය තුළින් 1993 පළාත් සභා මැතිවරණයේදී මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රී ධූරයකට තේරී පත්විය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු 1994 දී ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ රජය යටතේ නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක් වූ ඔහු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වේ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස නැවත වැඩභාරගත්තේය. 1994 මහමැතිවරණයෙන්
නැවත පාර්ලිමේන්තුවට තේරීපත් වූ දිසානායක මහතා විපක්ෂ නායක ධූරයටද පත් කරන ලදී. බල සම්පන්න ධූරයට පත්වීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය කෙසේ වෙතත් අපි සෑම කෙනෙක්ම හදවතින් තමුන්නාන්සේගේ පත්වීම ගැන අපේ සතුට ප්‍රකාශ කරනවා. එම වසරේම පැවති ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දිසානායක මහතා පළපුරුදු නායකයෙකු ලෙසින් තම මැතිවරණ ව්‍යාපාරය මිහිය විය. වෙනත් පක්ෂ නායකයින් සමග ඉතාමත් සුහදව කටයුතු කිරීම නිසා ඔවුන් අතර දිසානායක මහතා ජනප්‍රිය පුද්ගලයෙකු විය. දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ වැඩසටහනකට සහභාගී වූ අවසානම අවස්ථාව කතිකාව වැඩසටහනයි. එහිදී ඔහු චතුර ලෙස සංවාදයට එක් වූ අයුරු පක්ෂ විපක්ෂකාගේ පැසසුමට ලක් විය. මේ ජනාධිපති විධායකය තුල පවතින තත්ත්වය විවේචනයට ලක් කරා. මොකද මට පෙනුණා මේ රටේ දේශපාලනය හුඟක් දුරට විකෘතිමත් වුණායි කියලා. ඒ තනතුරේ තිබෙන බලතල ආයුධ විදිහට පාවිච්චි කිරීම නිසා. එම නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කර තිබුණත් අගෝස්තු මාසයේ 16 වෙනිදා පැවැත්වුණු මැතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය තවදුරට රකින්න කැප වෙනවා කියලා මම අපේ පක්ෂේ නායකවරුන්ට කිව්වා. පොදු පෙරමුණ දීලා තිබෙන ප්‍රතිඥාව මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ප්‍රතිඥාවක් දීලා තිබෙන නිසා අපි ඒකට සහයෝගය දෙමු කියලා. නමුත් පොදු පෙරමුණේ ආණ්ඩුව GLPDs ඇමතුමා ප්‍රකාශ කරා බැඳී සිටිනවායි කියලා එකපාරින් ජනාධිපති විධායකය අහෝසි කිරීම පමණක් නොව සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්නට අපේ සමාජය තුල ගමන් කරන්න පුළුවන් දුර දිග මනින්න බෑ. නමුත් ආණ්ඩුවක් සැලසුම් කරන්නට ඕන මෙන්න මේ ක්‍රම සහ විධි තුලින් අපේ තරුණයන්ගේ ජීවන තත්වය උසස් කරන්න පුළුවන් කියලා. ගාමිණී දිසානායක මහතා රටට කළ සේවය ජනතාවට කළ සේවය අනුපමයයි. ඔහුගෙන් රටට ඉටු යුතු සේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට පෙර ඔහු අපගෙන් සදහටම සමුගත්තේය. රටට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි විය. බිරිඳකට දයාබර සැමියෙකු අහිමි විය. දරුවනට සෙනෙහබර පියකු අහිමි විය. එක්සත් ජාතික පක්ෂයට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි විය. අපට ගාමිණී දිසානායක මහතා සදහටම අහිමි විය. කෘතගුණදත් ජනතාව ඔහුගේ අමිල සේවය අදත් හෙටත් ගෞරවාදරයෙන් සමරනු ඇත. මේ ප්‍රශ්නය යොමු කරනවා මේ ව්‍යාපාරයේ නියමුවා වන ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ගාමිණී දිසානායක මහතාට. ප්‍රථමයෙන්ම මහවැලි ක්‍රීඩා උළෙල මාර්ගයෙන් අපි උත්සාහ කරන්නේ මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ සමගි සම්පන්නභාවය දියුණු කිරීමටයි. අපි ක්‍රීඩාව ගැන කල්පනා කරන විට අපි පිළිගන්න ප්‍රධාන සිද්ධාන්තය ක්‍රීඩා අංශයේ සහද දක්ෂකම් සම්බන්ධව කිසිම ගෝත්‍රවාදයක්, කුල භේදයක්, ජාති භේදයක් නැති බවයි. මේ මහවැලි ක්‍රීඩා තුලින් මහවැලි ගොවිබිම්වල පදිංචි ගොවි දූ දරුවන් තමාගේ දක්ෂකම් ජාතියට ප්‍රදර්ශනය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රීඩා මාර්ගයෙන් රටට අවශ්‍ය කරන ජාත්‍යන්තර ක්‍රීඩකයෝ ක්‍රීඩකවරියන් අනාගතයේදී බිහි කරන්න. 1986 වර්ෂයේ පවත්වන මහවැලි ක්‍රීඩා උළෙල එය ප්‍රථම
අවස්ථාවයි. මහවැලි ව්‍යාපෘති නියෝජනය කරමින් අද දින ගල්නෑවේ ජාත්‍යන්තර මහවැලි ක්‍රීඩාංගණයට රැස් වූ තරුණ ක්‍රීඩක පරපුරට මාගේ ගෞරවය හා සුභාසිංසනය පිරිනමමි. මෙම ක්‍රීඩා උත්සව කාලය තුලදී ක්‍රීඩකයන් අතර දැඩි සහෝදරත්වයත් සුහඳ තරඟකාරීත්වයත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි. 1986 මහවැලි ක්‍රීඩා උළෙල විවෘත කරන ලද බව මෙයින් ප්‍රකාශ කරමි. මීටර 1.5 බිංදුවක් උස පැනීමෙන් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තඹුත්තේගම ශ්‍රියානි මායාදුන්නේ හිමි කරගත්තා. මේ මැරතන් ශූරතාවය සඳහා සම්මානය. මීටර 200ක දුරක් ප්‍රමාණය තත්පර 22.3කදී නිම කළ වලවේ සිසිරසිරි පෙරේරා දක්ෂතම ක්‍රීඩකයා. වලවේ පිළ පරදෝමින් සමස්ත ශූරතාවය හිමි කරගත්තේ කලාවැව කලාපයයි. දැන් අමාත්‍යතුමා විසින් එය සමාප්ත කිරීමේ ප්‍රකාශය ඉවර වී ඇති. මෙම ක්‍රීඩා උළෙලේ සංවිධායකයන්ට මාගේ ඉමහත් ස්තුතිය පිරිනමමි. මහවැලි ව්‍යාපෘතිවල අරුණ පරපුරේ සහෝදරත්වය වර්ධනය කර ගනිමින් මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා මෙම ක්‍රීඩා උළෙල සදාකාලිකව උත්සවාකාරයෙන් පැවැත්වේ යයි ප්‍රාර්ථනා කරමි. 1986 මහවැලි ක්‍රීඩා උළෙල නිමාවට පත් වූ බව මෙයින් ප්‍රකාශ කරමි. HP Edmund Singh. Politician Gamini Disanayaka has re-entered parliament after an interval of about 2 years. He took his oaths before the deputy speaker as a national list MP of the UNP this morning. Mr. Gamini Disanayaka has been a member of parliament of the UNP since 1970. He held the portfolio of land, irrigation and Mahavali development during the entire period of the government which came into power in 1977. He was in the vanguard of the accelerated Mahavali development program. Mr. Gamini Disanayaka was appointed Minister of Plantation Industries in the government which assumed power in 1989. Speaking to Rupavahini at the parliamentary complex after the swearing-in ceremony, Mr. Gamini Disanayaka said that he will devote his time to face new challenges. He added that he hoped to implement the policies of the UNP for the benefit of the people during the remaining period of the current sessions of Parliament.
socio-political environment in which he lived to have another incident like 1983, or if he go on having this racial problem and youth insurrections, he would have to establish a botanical garden somewhere else, not here. So, I am addressing a few remarks to you within the framework of that overall condition. There is no pure approach. We are interdependent. We cannot go forward one each if certain conditions outside our control also help us to sustain ourselves in a relevant. அழைத்து வரப்பட்டுக் கொண்டிருக்கிறார்கள். அவர்கள் பிரதான மேடைக்கு வந்து குத்துவிளக்கை ஏற்றியது சாமிய குருமார்கள் ஆசீர்வாதம் வழங்குவார்கள். மால்வத்த மகாநாயக்க அவர்கள் பஞ்சசீலம் ஓதி ஆசீர்வாதம் வழங்க கண்டி கட்டுவேல ஸ்ரீ செல்வ விநாயகர் கோவில் பிரதம குரு சிவஸ்ரீ சரவண பவானந்த குருக்கள் அவர்கள் இந்து முறைப்படி ஆசீர்வாதம் வழங்குவார்கள். தொடர்ந்து සිදුවනු ඇති. දැන් පොල් තෙල් පහන දැල්වීම. மங்கள பேரிகை முழங்க சம்பிரதாய பூர்வமான குத்துவிளக்கு ஏற்றும் வைபவம் traditional oil lamp will be followed by religious observances on behalf of the Mahasangha, the chief incumbent of the Malvatta Church, the Venerable Srimad Ananda. Tatyampi dhammang saranang gacchami Tatyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinnādāna veramani sikkhapadang samadhiyami Disanayaka, Minister of Lands, Land Development and Mahawali Development. காணி அபிவிருத்தி மகாவலி அபிவிருத்தி அமைச்சர் காமினி திசாநாயக்கா அவர்கள் இப்ப தனது உரையை இப்பொழுது நிகழ்த்துகிறார்கள். Your Excellency, the President, Right Honorable Prime Minister, Mr. Thatcher, Honorable Ministers, Deputy Ministers, Honorable Members of Parliament, Your Excellencies, ladies and gentlemen, the history of our country, Sri Lanka, is an odyssey of taming our country's rivers. Sri Lanka's hydraulic heritage is the response to the challenges the ancient Sri Lankans faced in settling down in the arid dry zones of the country from the 6th century BC. They set about meeting this challenge by developing a unique irrigation system, by diverting rivers flowing in different directions to mingle in a complex network of interrelated dams and canals which took advantage of the lay of the land. Madam Prime Minister, here in Sri Lanka, irrigation canals built over 1,800 years ago are still in use. So are ancient reservoirs, which now form part of the Mahawali complex. One such ancient canal traverses a distance of 38 miles on a gradient of 1 foot for a mile.
In 1978, when modern engineers cleared the jungle to pave the way for the Madurai Reservoir, they stumbled on an ancient breached earth dam at the very spot where engineering expertise had decided to straddle the river. This dam, a little over 120 feet high, has been dated to be over 2,000 years old and indicates the existence of a vast reservoir before its breach. As R.L. Breuer, Sri Lanka's greatest hydraulic historian, had stated, many are the instances where the modern engineer has frequently found himself anticipated by an unnamed predecessor. The main centers of this vast irrigation network of the ancient Sri Lankans were the Malwatu Oya Kala Oya complex, the Ambanganga Mahaveliganga complex, and the Valaveganga and the Kirindi Oya complex. Of these river systems, the biggest, the most complex, and the most expansive and beneficial is the Mahaveli system. As a British civil servant, W.L. Strange stated in 1935, the Mahaveli Ganga is the river of Ceylon. Its discharge is much larger than that of any other river in the island. But what is probably of the greatest advantage, it is of considerable amount throughout the year, as the catchment is visited by both the southwest and northeast monsoons. And again, the Mahaveli Ganga is not just one river, but a composite drainage system. It has grown as a parasite at the expense of other rivers by beheading, capturing, and sapping them, and diverting to itself the rainfall discharge of a large area. It is across this river that the mighty reservoir, Victoria, is now constructed. Surpassing all our historical achievements in the sphere of irrigation and hydraulics, in its dimensions, complexity, and costs, our President, His Excellency J.R. Jayawardena, launched the accelerated Mahaveli Ganga program in 1978, reducing a 30-year schedule to a much shorter time framework. The Victoria, Madam Prime Minister, is the centerpiece of that vision. In completing and commissioning the Victoria project, we witness one of the biggest and most significant achievements of modern Sri Lanka. The Victoria Multipurpose Reservoir Project, which is part of the accelerated Mahaveli Ganga development scheme, is at once the symbol of the closeness and friendship between two countries, the United Kingdom and Sri Lanka. The name Victoria itself illustrates the roots of that friendship and cordiality. Madam Prime Minister, you may be surprised to know that the name of Queen Victoria still kindles nostalgic memories among the older generation in this country. It takes our memories back a century and beyond to an empire which in its heyday ruled the oceans and had gained mastery over 1/3 of the surface of the world. In that geographic amalgam, in the empire over which the sun never set, was little Sri Lanka. Ceylon, still to most Englishmen, a country rich in customs and traditions, having a culture unique in the world, heir to an unbroken recorded history of over 2,500 years, and home to a people known for their generosity, charity, and kindness. This soil, the soil on which the mighty Victoria Dam stands, was taken by no other colonial power, not by the Portuguese, not by the Dutch. It was left to the British to take this virgin terrain. This land was broken by the British. It was also tended by the British, and now the waters of the Victoria will energize and enrich a much vaster terrain. Frantz Fanon, who spoke of colonialism, said, "It distorts human nature, breeds contemptuous human relationships, it enthrones human cruelty,
destroys and emasculates the urge for human freedom, it supplants the natural with the artificial, setting in motion a train of misery, death and destruction. Honorable Prime Minister, our extended rendezvous with the British, however, was not so bad. It was, as T.S. Eliot says in The Wasteland, almost satisfactory. We did have our problems, certainly. They were many and complex. If partnership there was, we were unequal partners. The little village of Gannorua, close to this mountain range, would bear testimony to the fact that there were casualties on both sides in that unequal partnership.